පොඩ්ඩු කන්න කැමති එක එක කෑම ජාති නිසා එයාලගේ දත්වලට හානි වෙන්න පුළුවන්. සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දත් කොහර වලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපළක්, නැවුම් බවින් පිරිමුවක්. සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. බුබුලු බුබුලු බබල් පැපලි පැපලි ඇඳුම් දෑතට සුමුදුයි. කෝමාරිකා සමග දෑතට සුමුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර්. සියලු සමීක්ෂණ වාර්තා නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්තගියත් ඇත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම හර්ෂ මුදන්නක. මම රේණුකා කුමාරදාස. මුලින්ම අවධානය දවසේ ප්‍රධාන පුවත් සිරස්තල වෙත. සජිත් පෙලේ ජාතික ලැයිස්තුව මැතිවරණ කොමිසමට සුළු පක්ෂ නියෝජනයක් නැහැ. එජාප නායකත්වය ගන්න කරුගේ කැමැත්ත. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය වෙනුවෙන් අධිකරණයට යාමට රතන හිමි සැරසේ. අනේ මේ මන්ත්‍රී ධුරය නොලැබුණා නම් කොච්චර හොඳද කියලා මට හිතෙනවා. කරුමයක්. නව අමාත්‍යංශ ලේකම්වරු පත් කෙරේ. අනිල් ජාසිංහ පරිසර අමාත්‍යංශ ලේකම් ධුරයට. නීතිඥවරුන්ගේ නොමනා හැසිරීම නිසා දේශපාලන පරිගැනීම් පිළිබඳ විමර්ශන ජනපති කොමිසම උණුසුම් වෙයි. CIA කැමරාවට හසු වුණු යාල අවට මස් වැද්දන්. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටීන් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ඔයත් ශක්තිමත්. සමගි ජනබලවේගයේ සිය ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් 7 දෙනාගේ ලැයිස්තුව මැතිවරණ කොමිසම් සභාවට අද බාර දුන්නා. කෙසේ වෙතත් එම බලවේගයේ නියෝජනය කරන කිසිදු හවුල්කාර පක්ෂයක නියෝජිතයින් ඊට ඇතුළත්ව නැහැ. දවසේ පුවත පාර්ලිමේන්තු මැතිවරණයෙන් සමස්ත ඡන්ද 27,71,980ක් ලබාගත් සමගි ජන බලවේගයට මන්ත්‍රී ආසන 47ක් හිමි වූ අතර ඔවුන්ට හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සංඛ්‍යාව 7ක්. එම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ හවුල්කාර පක්ෂ අතර මතභේදාත්මක තත්ත්වයක් පැවති අතර සාකච්ඡාවට කිහිපයක්ම පැවැත්වුණා. කෙසේ වෙතත් එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සම්බන්ධයෙන් අවසන් එකඟතාවකට එළඹීමට ඒ පස්වරුවේ හැකි වී තිබෙනවා. ඒ අනුව සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර, නීතිඥ ඉම්තියාස් බාකිර් මාකාර්, එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම් තිස්ස අත්තනායක, එක්සත් ජාතික පක්ෂ හිටපු අමාත්‍යවරුන් වන හරින් ප්‍රනාන්දු, ඉරාන් වික්‍රමරත්න, එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක සහ නීතිවේදී ඩයනා ගමගේ යන මහත්ම මහත්මීන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස නම් කර තිබෙනවා. එම ලැයිස්තුව සමගි ජන බලවේගයේ පක්ෂයේ ලේකම් රංජිත් මද්දුම් බණ්ඩාර මහතා විසින් මැතිවරණ කොමිෂන් සභාව වෙත අද පස්වරුවේ බාර දුන්නා. සන්දානගත වෙලා ඉන්න පක්ෂවල ආශිර්වාදයේ කැමැත්ත ඇතුව සියලු දෙනාම ඒකමතිකව තීන්දුව කරා මේ 7 දෙනා. මොකන්දී ඇයි දෙමළ පක්ෂ වලට නියෝජනයක් නැත්තේ? සන්දානගත පක්ෂ 4ක් හිටියා. ඒ 4ම කිව්වා ලබලා දෙනවා පක්ෂ 4ටම ලබලා දෙන්න ඕන. නැතිනම් මේ විදිහට කටයුතු කරන්න කියලා. පළාත් සභාව ඉදිරියේ දිනනවා. සත්ජාතික පක්ෂයේ එක්ක සන්දානගත වෙලා යනවාද ඔබතුමාලා වෙනම තරඟ කරනවද? සත්ජාතික පක්ෂයේ පිරිසුදු කාණ්ඩායමට පුළුවන් අපිත් එක්ක සන්දානගත වෙන්න. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වුණේ. එම පක්ෂයට හිමි එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නමක් යෝජනා කිරීම සහ නව නායකයෙක් පත් කර ගැනීම ඇතුළු කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මගේ තාත්තා විලියම් සිල්ලා. ඊයේ ඉඳලා මම නිශ්ශබ්ද විලියම්. නෑ මේ මොකද එක්සත් ජාතික පක්ෂේ උනේ ඒකයි පොඩ්ඩක් කියලා යන්නකෝ. හෙට කෘත්‍ය අධිකාරී මණ්ඩලයේ තියෙනවා. ඒකෙදි ගන්න ඕන තීරණ ටික ගැනීවි. ජාතික ලැයිස්තු අපේ ඉන්නෝනේ සම්බන්ධයෙන් සම්බන්ධ ගත තීරණේ.
ඒක ගැනත් අද තීරණයක් වුණේ හෙට තමයි. අද ජාතක ලයිස්තු මන්ත්‍රී ධූරය පිළිබඳව අද කතා කරෙත් නැහැ. අපි අද කතා කරේ පක්ෂයේ සංවිධාන කටයුතු පිළිබඳව කතා කරා. අයිය ඔබතුමන්ලගේ මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය ප්‍රමාද කරන්න මෙච්චරයි. නේ ඒක ප්‍රමාද කරන්න ඉතින් හෙට වෙනකන් කල් තියෙනවනේ. ඉතින් හෙට අපි නමක් යවුවේ නැත්තම් නීතිය ප්‍රතිපාදන අනුව තියෙන්නේ ජාතික ලයිස්තු නාම ලේඛනේ අංක 1ට ඉන්න එක නම් මැතිවරණ කොමසාරිස්වරට පත් කරන්න පුළුවන්. ඉතින් ඒකින්ද ඒක ගැටලුවක් නැහැ. කවුද ඉන්නේ අංක 1ට? අංක 1 මටම තියෙන්නේ මිස්ටර් ජෝන් නම්බර් 3 වෙන්න ඕනේ. සමගි ඔබතුමාලත් එක්ක සාකච්ඡා කරන්න කියලා දෙනවා 37 නායක මහත්තයෙක්. එහෙමනම් තියෙන්නේ සන්දානගත වීමක් කරන්න තියෙන ඉදිරියේදී. ඉතින් ඒක සන්දානගත වීම සඳහා දැන්ට අපිට කතා කරන්න අවශ්‍ය නැහැ. එම පක්ෂ නායකත්වයේ සඳහා නම් 8ක් මේ වන විට යෝජනා වී ඇති අතර පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණාත්මක රැස්වීමක්ද හෙට කැඳවා තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ සමග එක්ව ක්‍රියා කිරීමට ඇති ඉඩකඩ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සූදානම් බව සමගි ජන බලවේගයේ පක්ෂයේ 37 නායක මහතා පවසනවා. අපේ දිගු කාලීන සැලසුම තමයි 2025 ජනාධිපතිවරණය. බලාපොරොත්තු වෙනවා පළාත් සභා මැතිවරණය සඳහා සූදානම් වෙන්න. අපිත් එක්ක ඉන්න සියලුම දේශපාලන පක්ෂ ඉදිරියටත් එකට එකතු වෙලා වැඩ කරන්න දැනටමත් ප්‍රතිඥා දීලා තිබෙනවා. පළාත් සභා මැතිවරණය එනවා. එතකොට එක්සත් ජාතික පක්ෂෙත් එක්ක ඔබතුමාලා කොහොමද ක්‍රියාත්මක කරන්නේ? සමගි ජන බලවේගය ඉදිරියටත් මේ ආකාරයෙන්ම ශක්තිමත්ව ක්‍රියාත්මක වෙන්න අපි සූදානම්. ඒ වගේම අපි කැමති ඒ අයත් එක්ක යම් ආකාරයක සංවිධානයක් ගොඩනගා ගන්න. ඒකට මාර්ගය පෑදීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ නායකයෝ තවදුරටත් වාද විවාද කරන්නේ නැතුව පක්ෂය ක්‍රියාත්මක කිරීමේ මූලික වගකීම සජිත් ප්‍රේමදාස මහතාට පැවරිය යුතුයි කියන ස්ථාවරයේ අපි ඉන්නේ. එයින් අදහස් කරන්නේ අපි සියලු දෙනාම එකට එකතු වෙලා අලුතෙන් සන්දානයක් ගොඩනගා තිබෙනවා. ඒ සන්දානය ඉදිරියට ගෙනියන්න එක්සත් ජාතික පක්ෂයට පාර්ශව කරුවෙක් විය හැකියි. එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිළිබඳව යම් අරුබුදයක් මතුවලා තියෙනවා. ඇත්ත කතාව නම් ඔහු මේ කල්මැරීම සඳහා නැත්නම් මේක මගහැරීම සඳහා යම් යෝජනාවන් කරමින් ඉන්න බව තමයි තේරෙන්නේ. මේ මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතා තේරුම් ගත යුතු පණිවිඩයක් තිබෙනවා. ඒක තමයි ජනතාව සම්පූර්ණයෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සහ ඔහුගේ කණ්ඩායම ප්‍රතික්ෂේප කළා තිබෙනවා. මම හිතන්නේ ඔය යෝජනා වල කියවෙන නම් එකක්වත් එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට ගෙනියන්න සුදුසුකම් තියෙන කණ්ඩායමක් නෙවෙයි. මේ මොහොතේ එක්සත් ජාතික පක්ෂයේ ඉදිරියට ගෙනියනවා නම් ඒක ගෙනියන්න පුළුවන්නේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයේ හරහා මිස වෙන කණ්ඩායමක් කරා නෙවෙයි. ඒක නීතිමය බාධාවකුත් නැහැ. කෙසේ වෙතත් නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය ලේකම් රුවන් විජේවර්ධන මහතා පවසන්නේ එක්සත් ජාතික පක්ෂයේ නව නායකයෙකු යටතේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය සිදු කිරීමට පක්ෂයේ සියලු දෙනා පොදු එකඟතාවකට පැමිණ ඇති බවයි. නායකත්වයේ සඳහා යෝජනා වී ඇති නායකයින් අතර තරඟයක්ද නිර්මාණය වී ඇති අතර තම පක්ෂයේ වගකීම් බාර ගැනීමට ඉදිරිපත් වන නායකයින්ගෙන් හිඟයක් නැති බවද රුවන් විජේවර්ධන මහතා සිය නිවේදනයේ සඳහන් කර තිබෙනවා. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පක්ෂයේ එකමතිකව ලබා දෙන්නේ නම් ඒ පිළිගැනීමට හිටපු කතානායක කරු ජයසූරිය මහතා කැමැත්ත පළ කර ඇති බවට වාර්තා වනවා. හිටපු කතානායකවරයා මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාවද දැනුවත් කර ඇති බව සඳහන්. මේ අතර තම පක්ෂයට හිමි ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය නම් කිරීමේ බලය ඇත්තේ තමන්ට බව අපේ ජනබල පක්ෂයේ නායක පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් පවසනවා. එම පක්ෂයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් නීතිමය තත්ත්වය දැනුම් දෙන ලෙස මැතිවරණ කොමිෂන් සභාව නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක් කර තිබෙන අතර අදාළ ධූරය සඳහා කිසිදු තැනැත්තෙකුගේ නම ගැසට් නොකිරීමට කොමිසම තීරණය කර තිබෙනවා. අපි ජාතික ලයිස්තුවෙන් තාසනය බලාපොරොත්තු හිටියේ නැහැ. නමුත් අපට ජාතික ලයිස්තුවක් හම්බුණා. විශාල සාපයක් බවට මේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය පත් වෙලා තියෙනවා. අපි සන්දානයක් විදිහට තමයි අපේ ජනබල පක්ෂයත් එක්ක එකතු වුණේ. අපි අවබෝධතා ගිවිසුමකට එළඹුණා. පූජ්‍ය අතුරුලිය රතනහිමි විසින් නම් කරන අයෙකු ජාතික ලයිස්තුව මගින් පත්වන පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස පක්ෂ මහලේකම් විසින් පත් කිරීමට ජාතික ලයිස්තුව මගින් පත්වන දෙවන මන්ත්‍රීවරයා විමලතිස්ස ස්වාමීන් වහන්සේ විසින් පත් කිරීමට දැන් නීති අනුකූලව ඇත්තට පැහැදිලි වෙන්න ඕන. ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරය පත් කිරීමට නිර්දේශ කළ හැක්කේ මේ ගිවිසුමට අනුව අතුරුලිය රතන හිමියන්ටම පමණයි. මම ඥානසාර ස්වාමීන් වහන්සේත් එක්ක අවස්ථා 3-4ක් කතා කළා උන්වහන්සේ කිව්වා මේ පිරිස ඉල්ලා හිටින උන්වහන්සේ නිසා උන්වහන්සේට පත් වෙන්න ඕන කියලා. මම ඉල්ලන පිරිසකුත් ඉන්නවා. මම කිව්වා ඒ ගැන අපි දෙන්න අතර කිසිම ගැටුමක් අපි ඇති කරගන්න ඕනේ නැහැ. කතා කරලා අපි සම්මුතියකට එළඹිලා තීරණයක් ගමු කියලා. නමුත් උන්වහන්සේටත් මටත් එවැනි තීරණයක් ගන්න තියෙන ඉඩකඩ සම්පූර්ණයෙන්ම අහුරුවේ වේදිනිගම විමලතිස්ස ස්වාමීන් වහන්සේ. අන්තිම මොහොතේ උන්වහන්සේ කිව්වා ඥානසාර ස්වාමීන් වහන්සේ පත් කරනවා කියලා. මොකද ගලගොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ එකවරටම ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයකට නීත්‍යානුකූලව පත් කරන්න බෑ. දැන් අන්තිම ප්‍රකාශය උන්වහන්සේ කරන අවුරුද්දක් මම පාර්ලිමේන්තුවේ ඉන්න ඕන කියලා. විමලතිස්ස ස්වාමීන් වහන්සේ හොයා කවුරු හොයා අවුරුද්දක් නෙවෙයි දවස් 5ක් ඉන්නවා නම් හෝ ඇයි අපි එකතු වෙලා කතා කරන්නේ නැත්තේ? උන්වහන්සේ එන්න අපිත් එක්ක සාකච්ඡා කරන්න. දැන් සමන් පෙරේරාගේ නම සමන් පෙරේරා විසින්ම නම් කරලා අරලා තියෙනවා. ඒ තමයි පක්ෂයේ අයිතිකාරයා පක්ෂයේ සභාපතිවරයා.
සමන් පෙරේරා ගැන විවාදාපන්න බොහෝ කරුණු තියෙනවා. මම ඒවා පිළිබඳව දැන් කියන්න යන්නේ නැහැ. පක්ෂයේ සභාපතිවරයාට කිසිම අයිතියක් නැහැ තමන්ම පත් වෙන්න. මේක විසඳ ගන්න දැන් තියෙන එකම ක්‍රමය තමයි නීතිමය ක්‍රියාමාර්ගයකින් අපි උත්තරය සොයා ගන්න ඕනේ. අනේ මේ മന്ത്രി දුරේ නොලැබුණා නම් කොච්චර හොඳද කියලා මට හිතෙනවා. කරුමයක් වුණා. මේ අතර අපේ ජනබල පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික්කයේ නියෝජිතයින් පිරිසක් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයේ පූජ්‍ය ගලකුඩත්තේ ඥානසාර හිමියන්ට ලබා දිය යුතු බවයි. මේ තියෙන්නේ රට පුරාම බෙදා හැරපු පක්ෂයේ විසින් මුද්‍රණය කරපු අත්පත්‍රිකාව. මේ අත්පත්‍රිකාවේ සඳහන් වෙන්නේ අපේ ඥානසාර හාමුදුරුවෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට යවමු කියලා. පූජ්‍ය අතුරුලේ රතන හිමි ගම්පහ දිස්ත්‍රික් නායක අපේ ජනබල පක්ෂයේ. එතකොට බලපෑත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ රුවට යටින් තියෙන්නේ ජාතික ලැයිස්තු අපේක්ෂක. ගම්පහ දිස්ත්‍රික්කයේ තවත් අපේක්ෂක මහත්මයෙකුට රතන හාමුදුරුවෝ විසින් ලබා දීපු අත්පත්‍රිකාවක්. මේක සඳහන් වෙන්නේ බලපෑත්තේ ඥානසාර හාමුදුරුවෝ ජාතික ලැයිස්තු අපේක්ෂක. ජනතාවට දුන්නු මේ කිවිසුම සම්බන්ධව වගකීමක් තියෙන්න ඕනේ. රතන හාමුදුරුවන්ගේ මාර්ගෙන් තමයි මේ අත්පත්‍රිකාව අපිට ලැබෙන්නේ. ජනතාවට බොරු කරන්න එපා. අපිට නංගි පෙන්නලා අක්කා දෙන්න බෑ. නංගි පෙන්නලා ආච්චි දෙන්න හදන්නත් එපා. මම ඒක කියන්නේ පක්ෂේ ලේකම් හාමුදුරන්ට. ඔබ වහන්සේට ආසාවක් කැමැත්තක් ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයකට යම්කිසි පෙරේතකමක් ඇති. ඔබ වහන්සේගේ මේ කැත වැඩේ නතර කරන්න. හෙට දිනේ වෙන විට මේ ප්‍රශ්නේ විසඳුන්නේ නැත්නම් අපි ලෑස්ති පාරට බහින්න. මේ අතර අපේ ජනබල පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂකයෙකු වූ මදුෂාන් රන්දික අතුකෝරළ ඥානසාර හිමිට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා දෙන ලෙස ඉල්ලා සත්‍යාග්‍රහයක් ආරම්භ කර තිබෙනවා. චතුල්ලිය රතන හාමුදුරනේ කලගොඩත්තේ ඥානසාර හාමුදුරනේ සමන් පෙරේරා මැතිතුමනේ නාම යෝජනා සංකරක තිබිච්ච සමගිය රෙඩ් පේපරේ ඡන්ද ටික ගණන් කරනකොට තිබිච්ච සමගිය අද කෝ ඉතල බලන්න හොදට හදවත් වලට කට්ටු කළා ඕන්න මේ කරන්නේ මොකද්ද කියලා ජනබල පක්ෂයේ ගෞරවය කියලා සන්නතුව වැඩ කරන්න ඕනේ දවසේ පුවත අභිනව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලි මහා සෑරදුන් සහ ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ අනුරාධපුරයට පැමිණ පළමුව ස්වර්ණමාලී චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදුටුවා. අනතුරු අග්‍රාමාත්‍යවරයා ප්‍රමුඛ පිරිස රුවන්වැලි මහා සෑරදුන් වැඳ ආශිර්වාද ලබා ගත්තා. भवतु सब मंगलं रक्षन्तु सब देवता රුවන්වැලි මහා සෑරදුන් වැඳ පුදා ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා පැමිණියේ අටම ස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැකීමටයි. එහිදී ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඳ ආශිර්වාද ලබාගත් අග්‍රාමාත්‍යවරයාට අටම ස්ථානාධිපති හිමිවරුන් පිරිත් සජ්ජායනා කොට ආශිර්වාද කළා. ජනතාවගෙන් ඉල්ලා සිටියේ අපිට ඡන්දය දෙන්න මේ රටට අහිතකර මේ ව්‍යවස්ථාවන් වෙනස් කරගෙන කුලෙන් දෙහෙට බලයක් ලබා දෙන්න. අතිගරු අග්‍රාමාත්‍යතුමනි අය මොනවද ජනතාවට කරන්න කියන්නේ? දැන් ඔබතුමා ඔසවලා කියලා ඉවරයි. ඔබතුමාගේ සහෝදරයා ඔසවලා කියලා ඉවරයි. ඒ නිසා බුද්ධිමත් රටට ආදරය කරන හොඳ කල්පනාකරණයක් ඇති හොඳ පිරිසක් පත් කරගෙන දැන් රට බාර කරලා කියනවා මෙතන ඉඳලා රට හොඳින් කරගෙන යන්න ඔබතුමාලාට ඒ වගකීම දැන් කවුරුත් අපේ ගම් වල ඉන්න අහිංසක අම්මලා අපේ තාත්තලා අපේ දුවලා පුතාලා ඔබ දෙපළ කෙරෙහි පුදුම විශ්වාසයක් තිබ්බේ මහා සංඝරත්නයේ පුදුම විශ්වාසයක් තිබ්බේ ඉන් අනතුරුව අගමැතිවරයා ඇතුළු පිරිස මිරිසවැටිය විහාරස්ථානයට පැමිණ ශාස්ත්‍රපති වාජිකේ පඬිතු පූජ්‍ය ඊතල වැටුණුවේ ඥානතිලක හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. වෙනස් විදිහට හිතන්න වෙයි ඉදිරියේ අග්‍රාමාත්‍යතුමත් ජනාධිපතිතුමත් ගෙනියන වැඩපිළිවෙලට යම්කිසි ශක්තියක් වෙන්න
බුද්ධි දානයයි ශ්‍රම දානයයි දෙන්න වෙනවා. මේක ටිකක් කල්පනා කරලා බලලා තමයි මේ සැරේ ඡන්දෙ දුන්නේ හැමෝටම. සාමාන්‍ය හඳ මෝරන්න බල්ලෝ පුරයි. නරි හූ කියයි. හඳ කවදාවත් ඒන කාන්තිය අඩු කරන්නේ නැහැ. ඒ රජුරෝ කියන්නේ මහ පොළොව වගේ. හැමෝටම සාධාරණ ඉෂ්ට කරන කෙනෙක්. හැමෝටම උපකාර කරන කෙනෙක්. ජනතාව හැම වෙලාවෙම කියන අවසාන අවස්ථාව කියලා. ඒ නිසා මේක බුද්ධියෙන් කල්පනා කරන්න අග්‍රාමාත්‍යතුමාගෙන් හොඳ පාඩමක් අනිත් අය ඉගෙන ගන්න. මේ අවුරුදු 2150කට ඉස්සෙල්ලා දුටුගැමුණු රජුරෝ අවසාන කාලේ තිබ්බ මිත්‍ර වැටියේ මේ සත්‍යේ. මෙතනින් පස්සේ තමයි අපි ප්‍රතිසංස් ගන්න පටන් ගත්තේ. දුටුගැමුණු රජුරෝගේ ස්වර්ණමාලී විහාර මහදේවගේ සියලු ප්‍රාර්ථනා ඉෂ්ටවනු මේ ජයකොන්තේ සත්තානුභාවයේ නිදුක් නිරෝගී සුව ආයුරෝග්‍ය සම්පන්නිය සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුව අනුරාධපුර ජයන්ති විහාරස්ථානයට ගොස් පූජ්‍ය නුගේතන්නේ පඤ්ඤානන්ද හිමියන්ද බැහැදුටුවා. මේ අතර අභිනව කැබිනට් මණ්ඩලයේ දීරුම් දීමේ උත්සවයෙන් අනතුරුව ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පොල්කොල්ල සාලවන ශ්‍රී බෝධි විහාරස්ථානයට පැමිණියා. විනාශ කළ යුතු අනපනක් රටට ජාතියට දැයට ගැළපෙන ආකාරයට ඉතාම ඉක්මනින් සකස් වීම තමයි මූලිකව සිදුවී යුත්තේ. මොකද පසුගිය 5 වසර තුළ කිසිදු වැඩක් කරන්නට බැරි තත්ත්වයකට රට අව්‍යාකූල තත්ත්වයකට පසු වී තිබෙන බව මා මුතුන් සඳහන් කරන්න ඕනේ. මේ රටේ හිස් භූභාග අප්‍රමාණවත් තියෙනවා. ඒවා අපේ වීරෝදාර රණවිරුවන්ට තොරජස් 10 බැගින් ගොස් සුදුසු ඉඩකඩම් ලබා දෙන්නට කටයුතු කිරීම ඉතාම වැදගත් වෙනවා. සිය අමාත්‍යංශවල කටයුතු ලබන සඳුදාට පෙර ආරම්භ කරන ලෙස සියලු කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් දැනුම් දී තිබෙනවා. ඊයේ දිනේ අමාත්‍ය දුරවල දිරුම් දීමෙන් අනතුරුව මෙම දැනුම් දීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර නව රජයේ කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිරුම් දුන් අමාත්‍යවරුන් කිහිප දෙනෙකුම අද සිය ධූරයන්හි වැඩ බහර ගනු ලැබුවා. නව රජයේ ජනමාධ්‍ය අමාත්‍ය දුරේ දිරුම් දුන් කෙහෙලි රමුක්කල මහතා වැඩ බහර ගනු ලැබුවේ කිරුළපන පොල්හෙන්ගොඩ පිහිටි ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී. මා බලාපොරොත්තු වෙන්නේ නැහැ මාධ්‍ය මර්ධනය කියන වචනයවත් පාවිච්චි කරන්න. මාධ්‍ය තරංගකාරීත්වය මම බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය මාධ්‍යයේ එකපාක්ෂිකව තරංගකාරීත්වයක් එක්ක ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. සංචාරක අමාත්‍යවරයා ලෙස දිරුම් දුන් ප්‍රසන්න රණතුංග මහතා කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යාංශයේදී සිය දුරෙහි වැඩ බහර ගනු ලැබුවා. නව රජයේ වෙළඳ අමාත්‍යවරයා ලෙස දිරුම් දුන් ආචාර්ය වන්දුරු ගුණවර්ධන මහතා වැඩ බහර ගනු ලැබුවේ කොළඹ බොක්ෂෝ වීදියේ පිහිටි වෙළඳ අමාත්‍යාංශයේදී. දෙවෙනි වරටත් සෞඛ්‍ය අමාත්‍යවරිය ලෙස දිරුම් දුන් පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය සෞඛ්‍ය අමාත්‍යාංශයේදී සිය නව දුරෙහි වැඩ බහර ගනු ලැබුවා. මේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගිය කාල සීමාවේ වැඩ කළා වගේම ඉදිරි කාල සීමාවේ විනිවිදභාවයකින් යුතුව මම කටයුතු කරන බව ඊටාම වගකීමකින් මේ රටේ ජනතාවට මතක් කරන්නට ඕනේ. අධ්‍යාපන අමාත්‍ය දුරේ හිමි වූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා බත්තර මුල්ලේ පිහිටි ඉසුරුපායේදී සිය අමාත්‍ය දුරේ වැඩ බාරගත්තා. විදුලි බල අමාත්‍යවරයා ලෙස පත්වීම ලැබූ ඩල සලාහ පෙරුම මහතා අද සිය දුරේ රාජකාරී කටයුතු මෙලෙස ආරම්භ කළා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නව රජයේ මහාමාර්ග කැබිනට් අමාත්‍ය දුරේ හිමි වූ අතර ඔහු අද සිය දුරේ වැඩ බාර ගනු ලැබුවේ වෙනස් ආකාරයකින්. කුරුණෑගල මලේදේව පිරිමි විද්‍යාලය ඉදිරිපිට මාර්ගයේ රථවාහන තදබදය අවම කිරීම සඳහා උමං මාර්ගයක් සැකසීමට මුල්ගල් තැබීම ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු වූ අතර එම අවස්ථාවේදීම ඔහු සිය වැඩ බාර ගැනීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත බාර දුන්නා. පාරවල් වල තියෙන ප්‍රශ්න ඊළඟ අවුරුදු 5න් අපි අවසන් කරනවා කියන එක පැහැදිලිව මේ වංගිලාදී මේ ප්‍රකාශ කරනවා. මුලක් නැති අධිවේගී මාර්ගයක් නිර්මාණය කෙරුවා යහපාලන ආණ්ඩුව. අවුරුදු 3ක් නැත්තම් 3මාරක් යන්නේ ඉස්සෙල්ලා කඩවදින්න මීරිගම දක්වා අධිවේගී මාර්ගයේ හිස්තැන පුරවන්නත් ඒ වගේම මීරිගම ඉඳලා කුරුණෑගල දක්වා අධිවේගී මාර්ගය හදලා විවෘත කරනවා කියන එක ඉතාමත් වගකීමක් අපි ඉඳලා කියනවා. ඒ නිසා මම එක දෙයයි කිව්වේ අපේ නගරාධිපතිතුමා ගැන ඒ මයිල් ගහ තාමත් ඇදගෙන සමහර අය යනවා. මම ඒක කිව්වේ යම් දේශපාලඥයෙක් එතුමාට නින්දා පස කරද්දී 2015 ඉඳලා පොහොට්ටුවට හයිය දුන්න අය රකින්න දිස්ත්‍රික්කෙ නෙමෙයි ලංකාව වුණ දැනක ජොන්ස්ටන් ප්‍රනාන්දු ඉන්නවා කියන එක විතරක් මම මතක් කරා. හැබැයි නීතියට පිටින් කවුරු හරි වැඩ කරනවා නම් ඒ කිසි කෙනෙක් රකින්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ අතර ජල සම්පාදන කැබිනට් අමාත්‍ය දුරේ හිමි වූ වාසුදේව නානායක්කාර මහතාද අද එම අමාත්‍ය දුරෙහි වැඩ බාර ගනු ලැබුවා. මගේ පත්වීමේ ලිපිය ගේන්න අමාත්‍යතුමා. ඔබතුමාට බලයක් නැහැ මට ඉඩ දෙන්න. අන්න ගේන්න හරියම. අපි මේ බැලුවා රෙෆරන්ස් දාගන්න ඉතින් කරගන්න දෙයක් තියෙනවා.
තුන් අවුරුද්දක් 4 අවුරුද්දක් යනකොට මේ රටේ විදුලිය වගේම සියලුම දෙනාට ජලය සැපෙන තත්වයක් ඇති කිරීමට එක හෙලාම කටයුතු කරන බව මේ අවස්ථාවේ කිව යුතුයි. නව රජයේ කම්කරු අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන් නිමල් සිරිපාලද සිල්වා මහතා තම නව අමාත්‍යදුරේ වැඩබාර ගනු ලැබුවේ නාරහෙන්පිට පිහිටි කම්කරු අමාත්‍යාංශයේදී. මේ අමාත්‍යාංශය ඉතාම පැරණි වූ අමාත්‍යාංශයක්. 1931 ඉඳන් ඇමතිවරු 27 දෙනෙක් කටයුතු කළා තිනවා. මම තමයි 28 වෙනි කැබිනට් අමාත්‍යවරයා. මේ අමාත්‍යවරුන් අතරින් ඩී.බී. විජේතුංග මැතිතුමත් මහින්ද රාජපක්ෂ මැතිතුමත් ජනාධිපතිවරුන් වශයෙන් පත් වෙලා තියෙනවා. මට ඒ වාසනාව නැති වුණත් මම එහි අමාත්‍යවරුන් ලබාගත් වාසනාව සිහිපත් කිරීම මගේ කාර්යභාරයක් කියලා මම විශ්වාස කරනවා. විශේෂයෙන්ම අපි විවෘත කරනවා මේ රටේ කම්කරු ජනතාවට තමන්ට තහනය නොලැබුණු යම් කාරණයක් තියෙනවා නම් මෙතෙක්කල් ඒ පිළිබඳ කෙලින්ම අමාත්‍යවරයාට ආමන්ත්‍රණය කරලා ලිපියක් එවන්න පුළුවන්. ඩග්ලස් දේවානන්ද මහතා තමාට හිමි වූ ධීවර අමාත්‍යදුරෙහි වැඩබාර ගත්තා. ඉඩම් අමාත්‍යදුරේ හිමි වූ එස්.එම්. චන්ද්‍රසේන මහතාද අද සිය දුරේ රාජකාරී ආරම්භ කළේ මෙලෙසින්. මේ අතර නව රජයේ රාජ්‍ය අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද අද සිය දුරයන්හි වැඩබාර ගනු ලැබුවා. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යදුරේ හිමි වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය එම දුරෙහි වැඩබාර ගනු ලැබුවේ රාජගිරියේ පිහිටි අමාත්‍යාංශයේදී. විශේෂයෙන්ම අපි දැක්ක පහුගිය කාලවල වල රටේ විශාල අපරාධ මෙහෙවන බන්ධනාගාරයේ සිට නිසා විශේෂයෙන්ම මේ බන්ධනාගාර තුල සිට ක්‍රියාත්මක වෙන සියලුම නීති විරෝධී වැඩ කටයුතු නවත්තන්න අපි කටයුතු කරනවා. විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍ය හා ඉස්සන් නැති කිරීම, ධීවර වරාය සංවර්ධන, බහුදින ධීවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන් කංචන විජේසේකර මහතා සිය දුරේ වැඩබාර ගත්තා. ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යදුරේ හිමි වූ ඩී.වී. චානක මහතා වැඩබාර ගනු ලැබුවේ කොළඹ ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ පිහිටි අමාත්‍යාංශයේදී. ග්‍රාමීය හා ප්‍රාදේශීය පානීය ජල සම්පාදන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන් සරත් නිශාන්ත මහතාද සිය දුරෙහි වැඩබාර ගත්තා. මණිකා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දියුරුම් දුන් ලෝහන් රත්පත් අද සිය දුරෙහි වැඩබාර ගත්තා. මම ඇත්තම බලාපොරොත්තු වුණේ මහා මාර්ග රාජ්‍ය අමාත්‍යාංශය. ඒක ලැබුණ නැහැ. හැබැයි ඉතින් ඒක ප්‍රශ්නයක් නැහැ. මට වගකීමක් බාර දුන්නොත් ඒ වගකීම මම 100% ඉෂ්ට කරනවා. මගේ ළඟ හොරබොර වංචා නැහැ. ඒ නිසා නිලධාරීනුත් ඒ විදිහට වැඩ කරේ නැත්නම් මගෙත් එක්ක වැඩ කරන්න වෙන්නේ නැහැ. මම අවශ්‍ය පුද්ගලයා අවශ්‍ය තැනට දාලා අවශ්‍ය වැඩේ කරනවා. ප්‍රථම වරට පාර්ලිමේන්තු වරම්පති කරගත් ආචාර්ය නාල ගොඩේවා මහතා නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරවීම හා ප්‍රජාපාලනතා කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා අද පෙරමුණු වැඩබාර ගන්නවා. අපි නාස්තියෙන් තොර, දූෂණයෙන් තොර රටක් හැදීම සඳහා මේ අමාත්‍යාංශයේ ආදර්ශයක් බවට පත් වෙමු. නව රජයේ කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යදුරේ දියුරුම් දුන් ෆෙල් නිශාන්ත ද සිල්වා මහතාද අද සිය නව දුරේ කටයුතු ආරම්භ කළා. නව කැබිනට් මණ්ඩලයේ ලබන 19 වෙනි බදාදා පසුරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පළමුවරට රැස්වීමට නියමිතයි. මේ අතර රාජ්‍ය සංස්ථා, මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතන සඳහා මේ වන විට පත් කර සිටින සභාපතිවරුන් හා අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයින් තවදුරටත් ඒ ආකාරයෙන්ම කටයුතු කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත ලිඛිතව දන්වා යවා තිබෙනවා. ජනාධිපති ලේකම්වරයා අදාළ ලිපියේ දක්වා ඇත්තේ යම් සභාපතිවරයෙකු හෝ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකයෙකු වෙනස් කිරීමක් සිදු කළ යුත්තේ නම් ඒ සඳහා ජනාධිපතිවරයාගේ එකඟත්වය ලබාගත යුතු බවයි. නව කැබිනට් අමාත්‍යාංශ 25ක් සඳහා පත් කෙරෙනු ලේකම්වරුන් වෙනුවෙන් පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් අද ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතා විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කර ඇති අතර මුදල් හා ආරක්ෂක ඇතුළු අමාත්‍යාංශ කිහිපයක ලේකම් දුරවල වෙනසක් සිදුව නැහැ. එස්.ආර්. ආටිගල මහතා මුදල් අමාත්‍යාංශ ලේකම් දුරේ තවදුරටත් කටයුතු කරන අතර විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා දරූ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් දුරේද වෙනසක් සිදුව නැහැ. විදේශ අමාත්‍යාංශ ලේකම් දුරේට පත් කර ඇත්තේ විශ්‍රාමික අද්මිරාල් ජයනාත් කොළඹගේ මහතායි. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ලෙස කටයුතු කළ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පරිසර අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස පත් කර තිබෙනවා. මේජර් ජෙනරල් සංජීව මුණසිංහ මහතා තවදුරටත් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් දුරේ කටයුතු කරනු ඇති. ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් දුරේට ආචාර්ය ප්‍රියාත් බන්දු වික්‍රම මහතා පත් කර තිබෙනවා. අද පත් කෙරුණු නව අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සම්පූර්ණ නාම ලේඛනය දැන ගැනීම සඳහා www.hirunews.lk වෙබ් අඩවියට පිවිසෙන්න.
පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අවසන් පුද්ගලයා දක්වා නීතිය ඉදිරියට ගෙනවෙත් දඬුවම් ලබා දීමට උපරිමයෙන්ම කැපවන බව අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ මහනුවර පැවති උත්සවයකට එක්වෙමින්. අධිකරණ අමාත්‍යතුරෙන් පිටුම්ලත් ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා පිළිගැනීමේ උත්සවයක් මහනුවර ජුම්මා මුස්ලිම් දේවස්ථානයේදී පැවැත්වුණා. ලංකාවේ අපේ ජනරජ අධිකරණ අමාත්‍යවරයා හැටියට දිරුදු. ඒ ඇවිල්ලා යම් සමාජයක් වෙනුවෙන් යම් ජන කොට්ටාශයක් වෙනුවෙන් මේ රට වෙන අපි මේ රටේ ව්‍යවස්ථාව ස්ථාපිත කිරීම සඳහා කැප වෙලා ඉන්නේ. කිසිම අවස්ථාවක් අපිට මේ රටට විරුද්ධව නැත්නම් මේ රටේ සාමයට විරුද්ධව අපි අබමල් රේණුවක තරම්වත් වරදක් අපෙන් සිද්ධ වෙන්නේ නැහැ කියන සහතිකය මුල් අවස්ථාවේදීම අපි මේ අවදාපා. ඒ පිළිබඳව කිසිම විශ්වාසයක් තියාගන්න අවශ්‍ය නැහැ. අපි සම්පූර්ණයෙන්ම කැප වෙනවා. කවුරු හරි පාස්කු ප්‍රහාරයට හෝ අන්තවාදයට හෝ සම්බන්ධ වෙලා තියෙනවා නම් ඒ අන්තිම පුද්ගලයා දක්වා නීති ඉදිරියට ගෙනල්ලා දඬුවම් කරන්න අපි උපරිමයෙන්ම කරනවා. මේ රටේ මුස්ලිම් ජනතාවත් විශේෂයෙන්ම සුළු ජනතාව අලුත් ගමනක් යන්න පටන්ගෙන තියෙනවා. මේ ගමන ශක්තිමත්ව ඉදිරියට යන්නට ඕන. මොකද ඒ ජාතිය මත පදනම් වෙච්ච දේශපාලනයෙන් තොරව ප්‍රතිපත්ති මත පදනම් වෙච්ච ජාතික දේශපාලන ගමනක් යන්නට. එහෙම ගමනක් ගියොත් තමයි අපිට අනාගතයක් තියෙන්නේ. මේ අතර වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා සහ තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පිළිගැනීමේ උත්සවයක් බෙලියත් ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් සංවිධානය කර තිබුණා. ඕනෑම ක්‍රීඩාවක් දිනු කරන්න නම් ක්‍රීඩා සංගම් තියෙනවා. ඒ සංගම් වලට අවශ්‍ය පහසුකම් ටික අපි දෙන්න ඕනේ. එයාත් එක්ක සාකච්ඡා කරලා ක්‍රීඩකයාගේ ප්‍රශ්න ටික අපි හඳුනා ගන්නවා. ක්‍රීඩකයෙක් අපි සාකච්ඡා කරන්නේ. අලුත් රටේ ක්‍රීඩාව පිළිබඳ සංස්කෘතියක් අපි හදන්නේ. අද මත්ද්‍රව්‍ය ප්‍රශ්නය දැවන්ත ප්‍රශ්නයක්. ක්‍රීඩාවට තරුණයා යොමු වෙනවා නම් ඉතින් එහා ඒ තරුණයා මත්ද්‍රව්‍යයට අත්දැක වෙන්නේ නැහැ. ගමේ ක්‍රීඩකයෝ අපි හඳුනාගෙන ජාත්‍යන්තර මට්ටමට අපි ගෙනියන්න ඕනේ. උන්ට තාක්ෂණය දෙන්න ඕනේ. ඉතින් මේ දැවන්ත වැඩපිළිවෙල අපි ඊළඟ වසර කිහිපය තුළ ක්‍රියාත්මක කරන්න අපි බලාපොරොත්තු වෙනවා. මුළු ආසියාවේම ලාබාලම ක්‍රීඩාවන්තයෝ මගේ මතකයේ හැටියට නම් පත්‍ච්ච ක්‍රීඩා ඇමතිවරු මුදලේ බෝල අල්ලලත් නැහැ. බෝලයක් අත ගාලා නැහැ. නමුත් මේ පාර ක්‍රීඩා ඇමතිතුමා ලංකාව රගර් ක්‍රීඩාවේදී නායකත්වයට අරගෙන දෙනවා. කැප්ටන්. හොඳ කප්ටාන් කෙනෙක් ගමුන්නාන්සල බෙලියත්තෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අත රට 10 දැක්කා. අවුරුදු 10ක් තුල පුරා දේශපාලනේ බොහෝ කරා ගිහින් අනාගතය බලනකොට අද අමාත්‍යවරයෙක් ඊළඟට රට කරවන්න දැනුම ශක්තිය එතුමාට තිබෙන බව අපි විශ්වාසයි. මේ අතර නව අමාත්‍යතුරු වලින් පිටුම්ලත් මහාචාර්ය ජී.එල්. පීරිස් සහ දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් බොරැල්ල බෞද්ධාලෝක මාවතේ පිහිටි ධර්මායතනයට ගොස් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් හා මහා සංඝරත්නයේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. මේ රට පිළිබඳ හොඳ නිරීක්ෂණයක් කරලා ඒ ගම්බද පළාත්වල තියෙන සුළු ගෘහ කර්මාන්ත සහ සෙසු කර්මාන්ත පිළිබඳව කල්පනා කරලා කටයුතු කර තිබෙන බව පේනවා. පත් කරපු විෂයපතෙන් දිහා බැලුවා. මොනතරම් හොඳට ඒ විෂයපතෙන් බෙදා හැරියන් ඒ පත් වුණු ඇමතිවරුන්ගේ ක්‍රියාකලාපයන් උඩ තමයි මේක සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා මේ පත් වුණු කැබිනට් මණ්ඩලයෙන් සහ රාජ්‍ය ඇමතිවරුන්ගෙන් අපි බොහෝ වෙහෙස මහන්සි වී දේශපාලනය අභිභාග්‍ය බලාපොරොත්තුවක් ඇතුව කල්පනා කරලා හදපු රජයක්. ඒ නිසා ජනතාවගේ සිතුම් පැතුම් ඉෂ්ට කිරීමට වත්මන් රජයේ මැති ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් දිවාරා වෙහෙස වෙලා කැප වෙලා කටයුතු කරන්න ඕන. මේ අතර ලැබූ ජනවරම අර්ථවත් ක්‍රමින් ජනපති අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය ජනතා සේවයට කැප යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වේඩරුවේ උපාලි හිමියන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසනවා. රටේ ජනතාව රජයේ ඉල්ලීමට ඉතාමත්ම හොඳින් ඇහුම්කන් දුන්නා. උගතුන් වියතුන්ගෙන් වගේම මේ රට පාලනයේදී විශේෂයෙන් දේශප්‍රේමී රටට ආදරය කරන පිරිසකුත් සිටිය යුතුයි. රට බෙදීමට ඒ වගේම රට විකිණීමට කටයුතු කරනවා නම් ඒ උගතුන්ගෙන් අපට වැඩක් වෙන්නේ නැහැ. අමාත්‍යවරුන්ට ලොකු වගකීමක් තිබෙනවා. මේ ලැබුණු වරප්‍රසාදි ඒ වගේම තනතුරු ගෞරවයක් වශයෙන් නොව ජනතාවට සේවය කිරීමට ලැබුණු විශේෂ වරමක් ලෙස සලකාගෙන කටයුතු කරන්නට ඕන. යම් විදිහකින් වැරදුනොත් ආය කිසිදාක අපට මේ රට යහපත් තැනකට ගන්නට ලැබෙයි කියලා බලාපොරොත්තුවක් ඇති කරගන්න පුළුවන් කමක් නැහැ. කොවිඩ් අවධානම හේතුවෙන් දුෂ්කරතාවයට පත්ව සිටින විදේශගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී ක්‍රමවත් වැඩපිළිවෙලක් සකසන්නයි සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පෙරවරුවේ ග්‍රෑන්ඩ් පාස් ඉසිපතනාරාමයට ගොස් මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා. අනතුරුව සජිත් ප්‍රේමදාස මහතා ග්‍රෑන්ඩ් පාස්හි ශ්‍රී ධර්ම විජයාරාමයට පැමිණ මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගත්තා.
විදේශීය රටවල රැකී ආරක්ෂා කරන අපේ මව්වරුන් අපේ සහෝදරයන් ලක්ෂ ගණනින් අද අනාථ වෙලා සිටිනවා. තානාපති ශාස්ත්‍රය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍යයි. රාජ්‍ය පාර්ශ්වය අවබෝධ කරගෙන නැහැ මේ රට දුවන්නේ විදේශීය රටවල සේවය කරන ඒ සහෝදර සහෝදරියන්ගේ ප්‍රේෂණ ආදායම තුලින්. අද රට විරුවන්ව අමතක වෙලා තියෙන්නේ. බොහෝ දෙනෙක් බලාපොරොත්තු වෙමින් සිටිනවා නැවතත් වරක් අපේ රටට ආපසු පැමිණෙන්න. ශක්තිමත් විධිමත් යාන්ත්‍රණයක් අවශ්‍යයි. ඒ පිටරට සිටින අයව ඒ අයගේ සෞඛ්‍ය සම්පන්න භාවය සුරක්ෂා කරමින් රටේ ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න භාවය සුරක්ෂා කරමින් මේ රටට ගෙන්වන්න කිසිම ක්‍රමවේදයක් නැහැ, කිසිම වැඩපිළිවෙලක් නැහැ. මේ අන්ත අසරණ භාවයට පත් වුණු ඒ සහෝදර සහෝදරියන් කෙරෙහි පූර්ණ අවධානය යොමු කරලා නිද්‍රාශීලීව සිටින තානාපති ශාස්ත්‍රය අවදි කරවලා ඒ අයගේ අතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින්නේ කියන යෝජනාව මම මේ අවස්ථාවේ කරනවා. රුපියල් කෝටි 2කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් ප්‍රවාහනය කරමින් සිටි අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා. ඒ පිළියන්දල පැලැන්වත්ත ප්‍රදේශයේදී මෙම හෙරොයින් තොගය සොයාගනු ලැබුවේ කොළඹ අපරාධ කොට්ටාසය සහ දූෂණ මර්දන ඒකකයේ එක්ව පිළියන්දල මිහිඳුපුර පැලන්වත්ත ප්‍රදේශයේ ඊයේ රාත්‍රියේ සිදු කළ විශේෂ මෙහෙයුමකදී බස්නාහිර පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සිදු කළ මෙම වැටලීමේදී හෙරොයින් මද්‍රව්‍ය කිලෝ 2කට ආසන්න තොගයක් සමගින් වයස අවුරුදු 23 සහ 21 යන වයස්වල පසුවන අඹුසැමි යුවලක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට පත් වුණේ මෝටර රථයකින් මෙම හෙරොයින් තොගය ප්‍රවාහනය කරමින් සිටියේදී. හෙරොයින් තොගය අලෙවි කිරීම සඳහා කුඩා පැකට් ලෙස සූදානම් කර තිබූ අතර සැකකරුවන් සන්තකයේ තිබී රුපියල් 28500ක මුදලක්ද සොයාගනු ලැබුවා. මේ අතර නවගමුව රණාල ප්‍රදේශයේ විවිධ අපරාධ ක්‍රියාවන්ට සම්බන්ධ පුද්ගලයන් සිව් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ නවගමුව වඳුරන්මුල්ල ප්‍රදේශයේ කඳුමුදුනක ඉදිකළ පැල්පතක සැඟව සිටියේදී. විවිධ අපරාධ සඳහා භාවිත කළ කඩු 6ක් සහ මෙරට නිෂ්පාදිත අත්බෝම්බ 2ක්ද මෙහිදී පොලිසිය සිය බහරයට ගනු ලැබුවා. මොවුන් පාතාල කල්ලි සමාජිකයෙකුව සිටි සමයන් නැමැත්තාගේ අනුගාමිකින් ලෙස ක්‍රියා කළ පුද්ගලයන් බවට හඳුනාගෙන තිබෙනවා. මේ අතර මේගමුව කොට්ටාසේ නීතිය බලගැන්වීමේ ඒකකයට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී ප්‍රබල මද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ඊසිකෑෂ් ක්‍රමයේ යටතේ සිදු කරගෙන ගිය මද්‍රව්‍ය ජාවාරමක් වටලා ස්ථාන කිහිපයක සංගවා තිබූ හෙරොයින් ග්‍රෑම් 25කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවන් 13 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා. බන්ධනාගාරගතව සිටින හෙරොයින් ජාවාරම්කරුවන්ගේ මුදල් හුවමාරු කිරීම සම්බන්ධයෙන් සැකපිට බොරැල්ල සින්නදූපත ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි කාන්තාවක් බොරැල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගත්තා. අද උදෑසන සිදු කරන ලද මෙම වැටලීමේදී සැකකාර කාන්තාව රැඳී සිටි දෙමහල් නිවසේ තිබී හෙරොයින් ග්‍රෑම් 18ක් සහ රුපියල් 1,15,000ක මුදලක්ද පොලිසියට හමු වුණා. මීට අමතරව ජංගම දුරකථනයක් සහ බැංකු පොත් කිහිපයක් හමු වී ඇති අතර පොලිසිය සඳහන් කළේ පසුගිය මාස 6 ඇතුළත සහකාර කාන්තාවගේ ගිණුමකට රුපියල් ලක්ෂ 60ක මුදලක් බැර වී ඇති බව සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණ වූ බවයි. මෙම කාන්තාව විසින් බන්ධනාගාරගතව සිට හෙරොයින් ජාවාරම් සිදු කරන පුද්ගලයින්ගේ මුදල් වෙනත් ගිණුම් වලට මාරු කර ඇති බවත් ජාවාරම්කරුවන් විසින් ඒ සඳහා එක්වරකට ඇයට රුපියල් 15000ක මුදලක් ගෙවා ඇති බවටත් විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. ඔයගොල්ලෝ අතරමැද ඉඳලා මෙහෙම සල්ලි අරගෙන ඒ ජාවාරම් සම්බන්ධයෙන් තමයි නවත්තන්න බැරිලා තියෙන්නේ. ඔයා දන්නවද මේ සල්ලි කොහෙද වැටෙන්නේ කියලා? වැටෙන තැන ඩිපොසිට් වෙන තැන? මම දන්නේ මං බලන්නේ කාලයම නැවතුව එපා මට බයයි කියලා. ඒතර මේ හෙරොයින් කොහොමද ලැබෙන්නේ තමයි? මං කොසල්ලි නෑ ගෙදර වැඩ කරන්න ඔක්කොම කුඩු කොට මිනිස්සු ඉන්නේ කිව්වම තමයි ඔක කරලා තිබ්බේ. උඹට සල්ලි දෙන්න පුළුවන් කුඩු දෙන්න. දැන් ඒකලම් කුඩු කොන කට්ටියනේ ඔක්කොමලා. නෑ කියන ගැටලු. මගේ බාරවලට මට අපේ නෝ. යා බලකන් නන්නත් කනපත රුපියල් 1000ක් කොම්බිම රුපියල් 1000ක් මන්දේ ඉඳන් මම මේ දෙකට ගෙවතුනේ. දේශපාලන පරිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ඒ ඇවන්ගාඩ් සමාගමට අයත් MV මහනුවර නෞකාවේ නෛතික තත්ත්වය සම්බන්ධයෙන් හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා සතියාන්ත පුවත්පතකට ලබා දුන් සම්මුඛ සාකච්ඡාවක් සම්බන්ධයෙන් ඇති වූ උණුසුම් සංවාදයක් හේතුවෙන් දේශපාලන පරිගණන පිළිබඳව සොයා බලන ජනාධිපති කොමිසම අද රැස් වූ අවස්ථාවේදී අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජෙනරාල් දිල්රුක්ෂි ඩැස් වික්‍රමසිංහ මහත්මිය සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශංක සේනාධිපති මහතා අතර ඇති වූ සංවාදාත්මක හඬපටයක් මාධ්‍ය මගින් ප්‍රචාර වීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා වුණා.
සාක්ෂිකරුවෙකු ලෙස අද කොමිසම හමුවේ පෙනී සිටි හිටපු සොලිසිටර් ජෙනරාල් සුහද ගම්ලත් මහතා එදී ප්‍රකාශ කළේ පෞද්ගලිකත්වයේ ආරක්ෂා වීම සම්බන්ධයෙන් නීති සම්පාදනය කළ යුතු බවත් දෙදෙනෙකු අතර වන පෞද්ගලික කතාබහ අවසරයකින් තොරව ප්‍රසිද්ධියට පත් කිරීම හේතුවෙන් අනෙක් පාර්ශවය අපහසුතාවයට පත්වන බවයි. දිල්රුක්ෂි ඩයස් අල්ලස් කොමිසමේ කටයුතු කරන සමයේදී එහි රහස්‍යභාවය ආරක්ෂා කර ගැනීමට අපොහොසත් වුණා. එක් අවස්ථාවක මා අරලියගහ මන්දිරයේ පැවති රැස්වීමකට සහභාගී වූ අවස්ථාවේ දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ එහි සිටිනවා මම දැක්කා. ඊට දේශපාලඥයින් විශාල පිරිසක් හා රාජ්‍ය නිලධාරීන් මෙන්ම ආරක්ෂක ප්‍රධානීන්ද පැමිණ සිටියා. එම රැස්වීමට මා සහභාගී වුණේ එවකට නීතිපතිවරයාගේ දැනුම් දීම මතයි. නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන් මෙන්ම රාජ්‍ය සේවකයින් එලෙස අරලියගහ මන්දිරයට කැඳවා නඩු කටයුතු සම්බන්ධයෙන් විමසීම නීතිය උල්ලංඝනය කිරීමක්. අනතුරුව වග උත්තරකරුවෙකු වන හිටපු ජ්‍යෙෂ්ඨ අතිරික්ත සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ වසන්ත නවරත්න බණ්ඩාර මහතා හරස් ප්‍රශ්න ඇසීමේදී සුහද ගම්ලත් මහතාට අපහාස වන අයුරින් අදහස් දැක්වීමත් සමග උණුසුම් තත්ත්වයක් ඇති වුණා. නිශ්ශංක සේනාධිපති මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේරද සොයිසා මහතාද ඊට දැඩි විරෝධය පළ කර අතර එහිදී උණුසුම් තත්ත්වය තවදුරටත් උත්සන්න වුණා. මෙහිදී කොමිසමේ සභාපති විනිසුරුවරයා මැදිහත් වී උණුසුම් තත්ත්වය පාලනය කළා. කොමිසමේ සභාපති විශ්‍රාමික ශේෂාධිකරණ විනිසුරු උපාලි අබිරත්න මහතා වසන්ත නවරත්න බණ්ඩාර මහතාට එහිදී තරයේ අවවාද කළා. තුන්වෙනි පන්තිය වචන භාවිත කරන්න එපා. මේක ජනාධිපති කොමිෂන් සභාවක්. කොමිසමේ කටයුතු වලට බාධා කළාය කියන චෝදනාව මත ඔබතුමාව අත්අඩංගුවට අරගෙන අධිකරණයට ඉදිරිපත් කරන්න මම කොමිසමේ පොලිස් ඒකකයට දැනුම් දෙනවා. ඒ නිසා ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් හැටියට ගෞරවාන්විතව කටයුතු කරන්න. එම ප්‍රකාශයත් සමග ඔහු සංසුන් වූ අතර වැඩිදුර හරස් ප්‍රශ්න විමසීම අගෝස්තු 28 වෙනිදාට කල් තබුණා. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සඳහා යොදාගත් ගල්වලක සිදු කළ පිපිරීම නිසා හානියට පත් තම නිවාස සඳහා ප්‍රමාණවත් වන්දි මුදල් නොලැබුණු බව පවසමින් අගුණකොළ පැලැස්ස ජදුර ප්‍රදේශයේ ගම්වාසීන් විරෝධතාවක නිරත වුණා. ඉදිකිරීම සිදු කළ අදාළ චීන සමාගමේ නිලධාරීන් විරෝධතාකරුවන් රැස්ව සිටි ස්ථානයට පැමිණි අවස්ථාවේදී ඔවුන්ව සිය බාරයට ගන්නට විරෝධතාකරුවන් කටයුතු කළේ තම ගැටලුවට කඩිනම් විසඳුම් ඉල්ලා සිටිමින්. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම සඳහා අවශ්‍ය කළුගල් ලබා ගැනීම සඳහා භාවිත කර ඇත්තේ අඟුණුකොළ පැලැස්ස ජදුර ප්‍රදේශයේ පිහිටි මෙම ගල්වලයි. එහි වරින් වර සිදු කළ පිපිරීම හේතුවෙන් ප්‍රදේශයේ නිවාස 196ක් පමණ හානියට පත්ව තිබෙනවා. ඉදිකිරීම බහරව සිටි චීන සමාගම පවසා ඇත්තේ භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ නිර්දේශයන්ට අනුකූලව හානියට පත් නිවාස සඳහා වන්දි ගෙවීමට කටයුතු කරන බවයි. නමුත් ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ හානියට පත් නිවාස සඳහා ප්‍රමාණවත් වන්දි මුදලක් අනුමත නොවූ බවයි. මේ ලිස්ට් එකේම සේර තියෙනවා. අපිට ඇස්තමේන්තු හදලා ආවි කීයේ 175යි 200යි 740යි අර පුතාගේ ගෙයි කැඩිලා ගිහිල්ලා 14000 ගානේ ඇවිල්ලා තියෙනවා. පූර්ණ හානි වෙච්ච ගෙවල් වලට රුපියල් 5000යි 10000යි. අපි අහන්නේ මේ ඉංජිනේරු මහත්තයාගෙන් ඒ මුදලෙන් හදලා දෙන්න පුළුවන් නම් එතුමට ඇවිල්ලා හදලා දෙන්නේ. ප්‍රදේශයේ පවුල් 200ක පමණ ජනතාව අදාළ ඉදිකිරීම සිදු කළ චීන සමාගම ඉදිරිපිට පසුගිය 12 වෙනිදා විරෝධතාවක් ආරම්භ කළේ ඒ අනුවයි. මේ උදේ ඉඳලා කන්න බොන්න නැතුව මේ අහිංසක දරු පැටව තියාගෙන මේ මිනිස්සුયો මේ ඉන්නේ. අතිගාරි ජනාධිපතිතුමනි අග්‍රාමාත්‍යතුමනි ඔබතුමාලටවත් මේ අපේ කන්න ලව්ව ඇහෙන්න ඕන මේ අපේ දුක් කඳෝන ඇහෙන්න ඕන. විරෝධතාකරුවන් අදාළ චීන සමාගම් පරිශ්‍රයට ඇතුළු වීමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය සහ විරෝධතාකරුවන් අතර උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. අපිට මොනවා හරි වෙයි කියලා සභාව කරලා හිටියේ නේ. ඇයිස? අනවශ්‍ය ප්‍රශ්නයක් ඇති කරගන්න එපා. අනවශ්‍ය ප්‍රශ්න අපි ඉන්නවා මෙතන. නෑ සර් මට ගහලා අරන් යන්න එන්න. ගහන්නේ නෑ ගහලා අරන් යන්න. මෙච්චරලා ඉන්න. සර් අපි තල්ලු කරන එක තමයි සර්ලා කරන්න උදව්ව. සන්තෝෂයි හොඳයි. කොළඹ වෙන જાති බේරුවා. ඔව් වෙඩි තියන්න පුළුවන්. වෙඩි තියලා දාන්න. එතකොට ඉවරයි. එතන ගෙවල් ඕන නම් මොකුත් ඕනේ නෑ අපිට. නැත්තම් කූඩුවට ගිහින් දාන්න. එතකොටත් ඉවරයි ප්‍රශ්නේ. හරි හරි අලාභානියක් වෙලා තිබුණොත් අපි වගේ කියනවා. එතන මාත් අපිට ඒ චාන් වලට අරන් ඕන. ඒක දිවාල කතා කරලා ඉල්ල ගන්න ඕනේ. ඒ කතා කරලා ඉල්ල ගන්න තමයි ආවේ ඇතුළට. පසුව අදාළ චීන සමාගමේ නිලධාරීන්ද විරෝධතාව පැවති ස්ථානයට පැමිණි අතර ගම්වාසීන් ඔවුන් කර්මාන්ත ශාලාව තුළම රඳවා ගැනීමට කටයුතු කළේ මෙලෙසින්. ඒක තාක්ෂේරු කරන්න ඕනේ භූවිද්‍යා පතල් කාර්යාංශ වරලත් ඉංජිනේරුව කරා. ඒතර ඒ හරහා සිදු වෙලා නැහැ මේක. තාක්ෂේරු කිරීම. ඔබතුමා පිළිගන්න මෙතන අසාධාරණයක් වෙලා කියලා. අසාධාරණයක්. හතින් කියන්නේ ටික. වරදක් වෙලා ඒක වරදක් හොඳ කරනවා. පසුව අඟුණුකොළ පැලැස්ස පොලිසිය ලබාගත් උසාවි නියෝගයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව චීන සමාගමේ නිලධාරීන් නිදහස් කෙරුණේ හෙට දිනේ මෙම ගැටලුවට නිසි විසඳුම් ලබා දෙන බවට ලැබුණු පොරොන්දුවක් අනුවයි. කරුණු වාර්තා කළා මම අධිකරණ නියෝගයක් කරන් තියෙනවා මේ පරිසරයට හෝ අධිවේගී මහා මාර්ගයට කිසිදු අලාභයක් හානියක් කරන්න බෑ. ඒ වගේම උද්ඝෝෂණ ව්‍යාපාරයක් කළා නීතිය හා සාමය
කඩන්න බෑ කියලා. යාල වනෝද්‍යානයේ සැරිසරන වන සතුන් මලපුඩුවලට හසු කර මරා දැමීමේ මහා පරිමාණ ජාවාරමක තොරතුරු හෙළි කර ගැනීමට හිරු CIA සමත් වුණා. අප කළ ගවේෂණයේදී හෙළි වූයේ සංවිධානාත්මක පිරිසක් දිනකට මලපුඩු 250ක් පමණ අටවා මෙම සතුන් මැරීමේ ජාවාරම ක්‍රියාත්මක කරන බවයි. අද CIA එම ජාතික අපරාධය රට හමුවේ අනාවරණය කිරීම සඳහායි. මේ යාල වනෝද්‍යානයට යාබදව පිහිටා ඇති තිස්ස මහාරාම අමරවැව ප්‍රදේශයයි. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් මෙම කලාපයේ ඉඩම් ඇල්ලීම සඳහා නිරන්තරයෙන් මෙලෙස වන කලාප ගිනි තබා විනාශ කරමින් පවතිනවා. වනාන්තර ගිනි තැබීම් වලට අමතරව තිස්ස මහාරාම අමරවැව ප්‍රදේශයේ වනසතුන් විශාල වශයෙන් මරා දැමීමේ සංවිධානාත්මක ජාවාරමක් ක්‍රියාත්මක වන බවයි ගම්වාසීන් හිරු CIA හමුවේ හෙළි කර සිටියේ. මේ වන සංරක්ෂණ කලාපය ඇතුළත සාමාන්‍ය මල 150 200 ඒ වගේ ප්‍රමාණ තියෙනවා. ඒවා වත්තුම මැරෙන එකේ සීමාවක් නැහැ. හිරු CIA කණ්ඩායම මෙම වන කලාපයේ සිදු කළ ගවේෂණයේදී හෙළි වූයේ මෙය දඩමස් ලබා ගැනීමේ අරමුණින් පමණක් සිදු කළ ක්‍රියාදාමයක් නොවන බවයි. මුවන්, ගෝනුන්, ඉත්තෑවැන් වැනි සතුන් මලපුඩු තුලම සිරවීමිය ගොස් තිබුණද ජාවාරම්කරුවන් සතුන්ගේ සිරුරු එම ස්ථානවලම කුණුවීමට ඉඩ හැර තිබුණේ මෙලෙසින්. හිරු CIA කණ්ඩායමේ මැදිහත්වීමෙන් මලපුඩු වලට හසුව සිටි වන සතුන් බොහෝමයක් මෙලෙස නිදහස් කර හැරියා. මලපුඩු වලට හසු වී මී ගවයින් රසක්ද මිය ගොස් සිටි අතර තවත් සතුන් බොහෝමයකගේ පාදවලට මෙලෙස හානි සිදු වී තිබුණා. මෙලෙස මලපුඩු අටවන පුද්ගලයින් දෙදෙනෙකුද හිරු CIA කණ්ඩායම විසින් සොයාගත් අතර ඔවුන් මේ අපරාධය පාපොච්චාරණය කළේ මෙලෙසින්. ඔහේ දැන් මේ කන් දෙහා පැත්තේ තියුවේ නැද්ද? දැන් කොළපාට කම්බි වෙන කවුරුවක්වත් තියන්නේ නැහනේ. හැමෝම හැවුවම කියන්නේ රංජිගේ කම්බි. කොළපාටේ ඔහේගනේ. ඔය මේ කොළපාට කම්බි වලම මැරලා කී දෙනෙක් ඔහෙට වීඩියෝ පෙන්වන්න ඕනේ මම. දැන් අදයන් කුණු පෙන්වන්න ඕන. අර ගෝන්නු මුව අහුවලා කුණු වෙලා තියෙන මේ මලපලේම. කිසිදු බයක් සැකක් නොමැතිව මොවුන් මෙලෙස තොග වශයෙන් වනසතුන් මරා දමන්නේ වනජීවී නිලධාරීන්ව තුට්ටුවකට හෝ මායිම් නොකරමින්. මෙම මස් වැද්දන්ට නීතිය ක්‍රියාත්මක කොට යාල වනෝද්‍යානය අවට වනසතුන්ගේ ජීවිත සුරක්ෂිත කරනතුරු හිරු CIA අවධානයෙන්. තවත් පුවත් කීපයක් සමගින් දැන් රටවටා හිරු. රටවටා හිරු. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල සහ ජන සංනිවේදන අධ්‍යයනාංශයේ හිටපු අංශ ප්‍රධානී අභාවප්‍රාප්ත මහාචාර්ය ධම්මික ගංගානන්ද දිසානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේදී සිදු කෙරුණා. කල්පිටිය පල්ලිවාසතොරේ මුහුදු තීරයේ සිදු කළ වැටලීමකදී නීති විරෝධී ලෙස ගෙන්වන ලද කහ කිලෝග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් පොලිස් බාරයට ගෙන තිබෙනවා. පසුගිය 8 වෙනිදා තීව්‍ර ආයුධයකින් කපා කොටා ඝාතනය කරන ලද ව්‍යාපාරිකයෙකුගේ අවසන් කටයුතු ඒ දිනට එදී තිබූ අතර ප්‍රදේශවාසීන් රැස්ව අදාළ පුද්ගලයාගේ මෘතදේහය අම්බලන්ගොඩ කුරුඳුගහ හැතැක්ම දක්ෂිණ අධිවේගී මාර්ගයේ වතුගෙදර ප්‍රදේශයට රැගෙන විත් මෙලෙස විරෝධතාවයක නිරත වුණේ. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මෙන් නිමාවට පත්වනවා. පැත්තනොගත ඇත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කරගන්න තිරේ දිස්වන පරිදි ඔබගේ චංගම දුරකථන ජාලයට අනුව හිරු SMS ප්‍රවෘත්ති සේවාව සක්‍රිය කරගන්න. අප යලි හමුවන්නේ හෙට 11:55 අපගේ මධ්‍යහන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. සුබ රාත්‍රියක්.